බෞද්ධ ගුවන්විදුලි ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ පටිගත කරන දායකත්ව ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නේ. පින්වත්නි, මේ ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන මෙම මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ ධර්මදේශනාව පටිගත කිරීම සිදු කරන්නේ පෙබරවාරි මාස 14 වෙනිදා. අද දිනට යෙදී තිබෙන පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගනිමින් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සදැහැති පින්වත් පිරිසක් මේ පින්කම මෙලෙස සංවිධානය කරනවා. එසේනම් සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත ආජීවාෂ්ටමක ශීලය සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං
සමාදියාමි සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 අස්සංගවං රජතං ජාත රූපං බරියංච සෝ ඉද ලබතං මනාපං පුත්තේහි දාරේහි සමංගි හෝතු බිසානිතේ බ්‍රාහ්මන යෝ අහෝසි සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ කල්යාණ මිත්‍ර පිරිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් මේ අවස්ථාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ගුණගරුක වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූත් ගුණගරුක වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ සුවිශේෂී අරමුණක් පෙරදරි කරගෙන මේ මහා සංඝරත්නයේට බොහෝම ලෙන්ගතු ශාසනාස්තිකාමී පිරිසක් අද ධර්මදේශනාවේ ප්‍රධාන විශේෂිත අරමුණ තමයි කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති අතිපූජනීය
අවසරයි බොරැල්ලේ කෝවිද ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේගේ ජන්මදිනය අදට යෙදිලා තියෙන නිසා උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ මහා ධර්ම දානමය පින්කමෙන් ආශිර්වාද කිරීම මේ පින්නතුන්ගේ ප්‍රධාන පරමාර්ථයේ බවට පත් වෙනවා. ඊට අමතරව වර්තමානයේ ශාසනය ආරක්ෂා කරමින් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේට ආශිර්වාද කිරීමත් අපවත් වී වදාළ සියලුම නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධානව නොබෝදා අපවත් වී වදාළ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක මහා කම්මට්ටානාචාර්ය අවසරයි නා උයනේ ශ්‍රී අරිය ධම්ම මහා ස්වාමිපාදයන්න් වහන්සේට ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා මේ කුසලයේ අනුමෝදන් කරවීමත් මේ පින්නතුන්ගේ තවත් උතුම් බලාපොරොත්තුවක්. ඒ ප්‍රාර්ථනාව ඇතිව තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. මේ පින්කම මේ විද්‍යුත් මාධ්‍ය පදනම් කරගෙන සිදු කරනු ලබන්නේද තවත් මහත් අනුකම්පාව නිසා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණානිසංසය අනුමෝදන් කරවීමේ පරමාර්ථයෙන් මහත් අනුකම්පාවෙන් මේ ධර්ම දානමය පින්කම මහත් වූ පරිශ්‍රමයෙන් මේ ආකාරයෙන් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරලා මහත් කුසල් රැස් කර ගැනීමට ඒ සියලු දෙනාට අවස්ථාව උදා කරලා තියෙන නිසා හැමෝම මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා කුසල් අත්පත් කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරමු. වෙනතින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්තේ ජාතක පාළියේ සඳහන් වන 480 වන ජාතක කතාව. ජාතක පාළියේ මෙම කාරණාව සඳහන් කරලා තියෙන්නේ බිස ජාතකයේ කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. පිළිතුරු අපේ බෝසතාණන් වහන්සේ මේ බිස ජාතකයේ තුල බරණැස් නුවර රජපෞලක උපත ලැබලා හිටියේ. බොහෝම ධනවත් ඉසුරුමත් පෞලක තමයි ඉපදිලා හිටියේ. නමුත් මේ කාලය තුල උන්වහන්සේට පිරිමි සහෝදරයෝ 6 දෙනෙකුත් එක නැගණි කෙනෙකුත් හිටියා. උන්වහන්සේ කවදාවත් රාජ්‍යත්වයට ප්‍රිය කළේ නැහැ. ඒ නිසා දෙමව්පියන් ජීවත් වෙන කම්ම මව්පියන්ට මනාව උපස්ථාන කළා. මව්පියන්ට උපස්ථාන කරලා මව්පියන්ගේ ඇවෑමෙන් පස්සේ 80 කෝටියකට වැඩි මහා ධනස්කන්ධයක් මේ බෝසතාණන් වහන්සේට තමයි උරුම වෙන්නේ. උන්වහන්සේගේ නම කාංචන කුමාර. කාංචන කියලා කියන්නේ රත්තරන් වලට. රත්තරන් වර්ගයක්. ලෝකේ රත්තරන් වර්ග ගොඩක් තියෙනවා. ඒකින් එක වර්ගයක් තමයි මේ කාංචන කියලා කියන්නේ. විශේෂයෙන් කාංචන කියලා කියන්නේ පර්වතවල හැදෙන රත්තරන් වලට. ඉතින් මේ රත්තරන් පිටක් වගේ මේ කුමාරයා ඉපදෙන කොටත් දිලිසෙන ස්වභාවයෙන් යුක්ත නිසායි කාංචන කියලා නම තියන්නේ. ඉතින් මෙයාගේ ඊළඟ මල්ලි එයාගේ නම උපකාංචන. එයාත් ඒ වගේම ලස්සනයි. ඉතින් මේ උපයන්ගෙන් පස්සේ මේ මහ විශාල ධනස්කන්ධය අතහැරලා දැම්මා. දුගී මගී යාචකාදීන්ට බෙදලා දීලා තීරණය කළා වනාන්තරගත වෙලා ජීවත් වෙන්න. සහෝදර පිරිසත් කතා කරලා කියනවා ඔබතුමා නැත්තම් අපිත් මෙහෙ ඉන්නේ නැහැ. අපිත් ඔබතුමත් එක්කම එනවා. නමුත් මේ සියලු දෙනා පිරිමි. එක කාන්තාවයි ඉන්නේ. ඒ නිසා තීරණය කළා නැගණිය සිටින නිසා
16ක් එක්ක යමු. 16ක් අඬගහගත්ත නිසා තව 16කුත් යහළුවෙකුත් අඬගහගත්තා. මේ පිරිස වනාන්තරයට ගිහිල්ලා ගඟක් අයිනේ පන්සලක් හදාගෙන බොහෝම නිදහසේ බණ භාවනා කරමින් කටයුතු කළා. දාම ඉහළ සීලවන්තයි. බොහෝම සීල විසුද්ධියෙන් යුක්තවයි කටයුතු කරන්නේ. නමුත් කාලයක් යනකොට මේ පළවැල නෙලන්න ගියාම මේ අය අතර මහ ලොකු ගාලගෝට්ටියක්. මේ පළවැල නෙලන්න ගියාම හරි සද්දේ. හරියට කැලෑව මැද්දේ ගමක් තියෙනවා වගේ. එක එක කාරණා සඳහා එක එක්කිනාගේ අදහස් ඉස්මතු වෙවි එන නිසා හඬ වැඩි. මෙතන කාංචන කුමාරයා නමින් ඉන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ලෞතර බුද්ධ රාජ්‍ය ලැබුවට පස්සේ විතරක් නෙවෙයි බෝධිසත්ව කාලෙවත් මේ වගේ මහා කලබල පරිසර වලට උන්වහන්සේ ප්‍රිය කරලා නැහැ. ඉතින් බුද්ධත්වයට ලැබුවට පස්සෙත් එක සූත්‍ර දේශනාවක සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා පිරිසක් කලකෝලාහල කළා. ඒ කියන්නේ රණ්ඩු සරුවල් වුණා එහෙම නෙවෙයි. උන්වහන්සේලා බොහොම හයියෙන් කතා කරනවා. යසෝජ සූත්‍රයේ තමයි මේක සඳහන් කරන්නේ. යසෝජ මහරහතන් වහන්සේ. තාම උන්වහන්සේ රහත් වෙලා නැහැ. 80 මහා ශ්‍රාවකයෝ අතර කෙනෙක්. දීවරයෙක්. යසෝජ මහරහතන් වහන්සේ කියන්නේ දීවරයෙක්. එයාගේ දීවර කණ්ඩායමේ 500 දෙනෙක් හිටියා දීවරයෝ. මේ දීවරයෝ 500 දෙනාම සංසාරයට බය වෙලා පැවිදි වුණාට ඉතින් දීවරයන්ගේ පුරුද්ද තමයි හයියෙන් කතා කරන එක. එක දවසක් සුගන්ධ කුටියෙන් එළියට එනකොට මේ හයියෙන් සද්ද ඇහිලා භාග්‍යතුන් වහන්සේ මැහුවා කවුද මේ මාළුකාරයෝ කෑ ගහනවා වගේ සද්ද කරන්නේ කියලා. හැබැයිවටම මේගොල්ලෝ මාළුකාරයෝ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අහවල් පිරිස. යසෝජ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක තමයි ওই සද්දේ. එන්න කියන්නේ කිව්වා. සියලු දෙනාම ආවා. සියලු දෙනාට කිව්වා කරුණා කරලා මේ ප්‍රදේශයෙන් පිට වෙලා යන්න කියලා. හරි ඍජුයි භාග්‍යතුන් වහන්සේගේ තීරණය. භික්ෂුන් වහන්සේලාගේ නිවන සඳහා බාධා වෙනවනම් ඒ කවුද තරාතිරමක් බලලා තිබුණේ නැහැ. එනිසා කිව්වා වහාම පිට වෙන්න කියලා. නමුත් එදත් බුදු පිරිස භාග්‍යතුන් වහන්සේට කොයිතරම් කීකරුද? අපිට එහෙම පිට වෙන්න කිව්වනම් අපි අමනාපෙන් යන්නේ. නමුත් මේ 500ම භාග්‍යතුන් වහන්සේට පසඟ පිහිටවල වැඳලා එක්කෙනා තුන් රතාව බැගින් භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා තමයි පිටත් වෙලා යන්නේ. හැබැයි මේ පිට වෙලා යන්න කියපු නිසාම වෙනත් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා වඩලා මේ 500 දෙනාම රහත් වෙනවා. ඉතින් ඒ වගේ මේ වෙලාවෙත් කාංචන කුමාරයා මේ පිරිසගේ සද්දයට වැඩි කැමැතිලා දැක්ුවේ නෑ. ඒ නිසා පිරිස කැඳවලා කීවා සියලු දෙනාම තම තමන්ගේ කුටිවල තම තමන්ගේ ආගමික කටයුතු සිදු කරගන්න ඊට පස්සේ පළවැල නෙලන්න යන්නේ මම. සියලු දෙනාට පළවැල ගෙනල්ලා මං අඬ ගහන්නම්. අනේ ස්වාමීනි එපා. අපිම ඒ කාර්ය කරන්නම් ඔබ වහන්සේ විහාරෙම වැඩ ඉන්න. නැගණියත් නැගණියගේ කුටියෙම වැඩ ඉන්න. දාසියත් නැගණිය ළඟම ඉන්න. අපි එක එක්කෙනා බෙදාගෙන ඊට පස්සේ පළවැල ගේන්නම්. එහෙම පළවැල නෙලාගෙන ඇවිල්ලා දැන් මේගොල්ලෝ ආපහු කොටස් බෙදලා සියලු දෙනාටම gediye ගහලා බෙදලා දීලා බලන්දලා සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා. මෙන්න මේ කාලේ මේ ගොල්ලන්ගේ සීලය කොයිතරම් ඉහළද? සක්‍ර භවන සැලුණා කියලා සඳහන් කරනවා. හෙළවුණා සක්‍රයාගේ භවන. ඒ වෙලාවේ කල්පනා කළා කාගේ සීලයකින්ද කාගේ ගුණයකින්ද මේ භවන සැලුනේ? බලනකොට මේ බ්‍රාහ්මණ පිරිස. කල්පනා කළා මේගොල්ලෝ පරීක්ෂා කරන්න ඕනේ. මේගොල්ලෝ ඉන්නේ තනියම වනාන්තරේ. එහෙම වනාන්තරගත වෙලා ඉන්නකොට මේගොල්ලන්ගේ සිල් බිඳෙන්න කරුණා මෛත්‍රිය නැතුව යන්න හේතු නැහැ වනාන්තරයේ ආරණ්‍ය ඇතුළේ.
ඒ හින්දා හොයන්න බෑ හරියටම සිල් තියෙනවද නැද්ද කියලා. සැබෑම සිල් තියෙනවා නම් මොන කරදරයක් කංකටුල්ලක් ආවත් එහෙම නැත්නම් තමාව කෑලි කපන පුද්ගලයාට පවා මෛත්‍රී සහගතයි. සැබෑ සිල් තියෙනවා නම්. ඒ නිසා මුන්වහන්සේලා පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් මේ සීලවන්තයින්ගේ සීලවන්ත ගුණය පිළිබඳව ධර්මයේ හරියට උදාහරණ තියෙනවා. භික්ෂූන් වහන්සේලා පිරිසක් කැලෑවේ භාවනා කළා. හැබැයි කතිකා කරගත්තා කිසිම හේතුවක් නිසා අනික් භික්ෂූන් වහන්සේට කරදරයක් කරන්නේ නැහැ කියලා. අනේ කලක් භාවනා කර කර ඉන්නකොට ව්‍යාග්‍රේ කැබ්බෙහි වුණා. ව්‍යාග්‍ය හැම රැයකම එක ස්වාමීන් වහන්සේ නමක් අරන් යනවා පාන්දර ජාමේ. නමුත් මරණයේදීවත් කෑ ගහන්නේ නැහැ. මාව ව්‍යාග්‍රේක් අරන් යනවා කියලා කෑ ගහන්නේ නැහැ. මොකද අනික් ස්වාමීන් වහන්සේලා භාවනාවේ ඉන්නවද දන්නේ ඒ තරම් සිල් ගුණ පුරන්නන්ට උපකාර කරලා තියෙනවා. ඉතින් මේවා වර්තමානයේට හරි හොඳ ආදර්ශය. සාමාන්‍යයෙන් වර්තමානයේ ධර්මදේශනාවක් අහන්න කරන්න ගියහම එහෙම අනික් අයට අනුකම්පා කරන ස්වභාවයක් දකින්නේ හරි අඩුවෙන්. වටා පිටාවේ හරි සද්දබද්ද. දුරකථන අරගෙන ආපු අයගේ දුරකථන තැන් වල නාද වෙනවා. බණ අහන්න හිත හදාගත්ත අයගේ සිත් පිට හෙලවෙනවා. අනුකම්පාව නැති නිසා. නමුත් පසළොස්වක පෝය දවසක ස්වාමීන් වහන්සේලා රැස් වෙලා බලනකොට වැඩියට වඩා ස්වාමීන් වහන්සේලා අඩුයි. මොකද කියලා හොයලා බලහම ව්‍යාග්‍රේ කරන් යනවා. ඒ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ජීවිතේට අනතුරක් වෙන කරදරයක් වුණොත් කතා කරන්න. පහවදා උදේ පාන්දරත් එක තරුණ ස්වාමීන් වහන්සේ නමක් ළඟට ව්‍යාග්‍රය ඇවිල්ලා අල්ල ගන්නවා. ඒ වෙලාවෙත් මහා හයියෙන් කතා කරන්න යන්න ගහන්නේ නැහැ. කතා කරන්න කියපු නිසා ව්‍යාග්‍රය අල්ල ගන්නකොට ස්වාමීනි ව්‍යාග්‍රය කියලා විතරක් කිව්වා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා මුදවමි කියලා පිටිපස්සෙන් එලවගෙන ගියා. නමුත් ස්වාමීන් වහන්සේලාට බහින්න බැරි හෙලකට පැනලා ව්‍යාග්‍රය අර ස්වාමීන් වහන්සේත් අරගෙන කැලෑවේ ගලක් උඩට ගියා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කියනවා කල්යාණ මිත්‍රය අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට මෙතනින් එහාට එන්න පුළුවන් කමක් නැහැ. අර ස්වාමීන් වහන්සේ තාම නිශ්චලයි. මේ ව්‍යාග්‍රයාගේ සිරිත තමයි ඔය තැන් වලින් හපන්නේ සතා දඟලනවා නම් විතරයි. නිලයකින් හපලා සතා දඟලන එක නවත්තනවා. නවත්තලා මුල ඉඳලා කන්න පටන් ගන්නවා. සඳහන් කරනවා ස්වාමීන් වහන්සේගේ එහෙම තනින් හපන්න දෙයක් තිබුණේ නැහැ. ව්‍යාග්‍රය අල්ලගෙන ගිහිල්ලා ගල උඩ දැම්මත් ස්වාමීන් වහන්සේ තාම නිශ්ශබ්දයි නිශ්චලයි. ඒ නිසා ව්‍යාග්‍රය හිතන්නේ මැරිලා කියලා. ඉතින් කන්න පටන් ගත්ත ඇඟිලි වල ඉඳලා. නමුත් ඉතින් සඳහන් කරනවා ගොප් ඇටේ ගාවට කනකොට උන්වහන්සේ සෝවාන් වෙනවා. ධනමඩල ගාවට කනකොට උන්වහන්සේ අනාගාමි වෙනවා. සකදාගාමි වෙනවා. ඉන ගාවට කනකොට නැත්නම් නාභි මණ්ඩලයේ ගාවට කනකොට උන්වහන්සේ අනාගාමි වෙනවා. හෘද මාංශය ගලව ගන්න කලින් උන්වහන්සේ අරිහත් වෙනවා. මේ වේදනාව භාවනාවක් බවට පත් කරගත්තා. මේ තමයි සැබෑ සිල් රකින්න අයගේ හැටි. කාටවත් කරදර කරන්නේ නැහැ. එනම් මේ සක්‍රදේවේන්ද්‍රය කල්පනා කරනවා දැන් මේගොල්ලෝ ගාව එහෙම බලන්න දෙයක් නැහැ. ඒ නිසා කේන්තියක් ඇති වෙනවද? තරහ යනවද? හේතුවක් නැහැනේ. එහෙනම් එළියට ආවම තමයි ඒ ස්වභාවය බලන්න තියෙන්නේ. පිළිතුරේ වර්තමානයේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා දවස් 10ක් 12ක් නතර වෙලා භාවනා කරනවා. ඒක පුහුණු කඳවුරක්. භාවනාව පුහුණු වෙන තැන. ඒ දවස් 10 15 ඊටාම සිහියෙන් ඒ භාවනා මධ්‍යස්ථානය තුල ඊටාම හොඳට භාවනා කරනවා. හැබැයි භාවනාවේ තරම පේනවා ආපහු ගෙදර ආවට පස්සේ. අර තිබිච්ච තැම්පත් බව, අර තිබිච්ච සංවරකම, අර තියෙන සීලවන්තකම ඒ ඔක්කොම නැහැ. ස්වාමියා එක්කත් ගැටෙනවා, බිරිඳ එක්කත් ගැටෙනවා, දරුවෝ එක්කත් ගැටෙනවා, හැමෝම එක්ක ගැටෙනවා. එහෙනම් අර පුහුණු කඳවුරේ ඉන්නකම් නිශ්ශබ්දයි. එළියට ආවට පස්සේ වෙනයි.
යුද සෙබලෙක් යුද භූමියට යවන්න ඉස්සරලා එයා පුහුණු වීම වල යෙදෙනවා. පුහුණු වීම ඉවර වෙලා ඒගොල්ලෝ එක එක යුද්ධ දර්ශනත් පෙන්වනවා. සංදර්ශන පෙන්වනවා විසිර යන්න කලින්. හැබැයි මේ සංදර්ශන පෙන්වන්නේ ඒවා ඔක්කොම බොරු දේවල්. මෙන්න මෙහෙමයි කියලා තම තමන්ම හදාපුවාගෙන් තමයි පෙන්වන්නේ. පුහුණු වීමනේ. නමුත් ඒකෙන් මිදිලා ඒගොල්ලෝ සැබෑ යුද්ධයට ගියාට පස්සේ අරට වඩා තත්ත්වය හොඳටම වෙනස්. එහෙනම් භාවනා මධ්‍යස්ථානයක හිටියට වඩා එතනින් මිදිලා gedara ආවට පස්සේ අන්න අර සංසුන් බව, සංවර බව, සීලවන්ත බව gedara තියාගන්න පුළුවන් නම් එයා සැබෑම සිල්වත්. එයා සැබෑම වීරියක් තියෙන කෙනෙක්. ඒ නිසා සක්දෙවිඳු කල්පනා කරනවා මේ ආරණ්‍යයේ ඉන්න අයගේ සීලය එහෙම ලේසියෙන් හොයන්න බෑ. ඒ හින්දා මම පරීක්ෂා කරන්න ඕනේ මේගොල්ලන්ගේ සිල්. කියලා හිතාගෙන ගිහිල්ලා අර පළවැල කොටස් කරලා තියෙනකොට බෝසතාණන් වහන්සේගේ පළවැල කොටස චක්‍ර දෙවියන්දිරු අරන් ගිහිල්ලා හැංගුවා. gediya ගැහුවා දානේ වළඳන් එකතු වෙන්නේ. අන්සියලු දෙනාම තම තමන්ගේ කොටස් අරගෙන තම තමන්ගේ කුටි වලට ගියා. බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බැලුවා තමන් වහන්සේගේ පාත්‍රයේ මොකවත් නැහැ. තීරණය කළා අද පළවැල අඩුවෙන් ලැබෙන්න ඇති. කමක් නැහැ. මට බඩගිනි නැහැ. මගේ පිරිස කාලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ බඩ පිරලා තියෙනවනම් මගේ බඩ පිරුණා වගේ. උන්වහන්සේ කාගෙන්වත් ඇහුවෙත් නැහැ. නිශ්ශබ්දවම කුටියට වැඩලා එදා දවසේ එහෙමම කිව්වා. පහුවතත් gediya ගැහුවා. උන්වහන්සේගේ පාත්‍රෙත් උන්වහන්සේ ගෙනත් තියලා තිබුණා. නමුත් වළඳන් ඇවිල්ලා බලහම පාත්‍රේ මුකුත් නැහැ. දෙවෙනි දවසෙත් කල්පනා කළා කමක් නැහැ. තුන්වෙනි දවසෙත් ඇවිල්ලා බලහම තුන්වෙනි දවසෙත් ඒකමයි පාත්‍රේ මුකුත් නැහැ. ඒ වෙලාවේ තීරණය කරනවා ඒත් කමක් නැහැ. නමුත් මේගොල්ලෝ මගේ පාත්‍රයට මුකුත් බෙදන්නේ නැත්තේ මගෙන් මේගොල්ලන්ට මොනවා හරි අඩුපාඩුවක් වෙනවද දන්නේ නැහනේ. ඒ හින්දා මගේ අඩුපාඩුව හදාගන්න නිසා මේගොල්ලන්ගෙන් අද අහන්න ඕනේ ඇයි මට දවස් 3ක් දානි තිබ්බේ නැත්තේ කියලා. ඒ හින්දා හවස් වරුවේ gediya ගහලා පිරිස කැඳවලා ඇහුවා මං දවස් 3ක් निराහාරව ඉන්නේ. මං ඊයේ පෙරේදා දෙකේම කතා කළෙත් නැහැ. මං අද කතා කරන්නෙත් නැහැ මේ ආහාරය ගැන. නමුත් මගෙන් වරදක් වෙන නිසාවත් ඕගොල්ලෝ මට එහෙම කරනවද දන්නේ නැහැ. ඒ නිසයි මං අද කතා කරන්න තීරණය කළේ. ඒ නිසා මගෙන් අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. අර 10 දෙනාම කියනවා අනේ ස්වාමීනි අපිට අනේක වාරයක් සමා වෙන්න. ඔබ වහන්සේගෙන් කිසිම වරදක් අපට වෙන්නේ නැහැ. අපෙන් ඔබ වහන්සේට අඩුපාඩු සිද්ධ වෙනවා ඇති. දැන් මේ වෙලා තියෙන එකත් අඩුපාඩුවක්. නමුත් ස්වාමීනි අපි පළවැල නෙලාගෙන ඇවිල්ලා ඉස්සරලාම පළවැල බෙදන්නේ ඔබ වහන්සේට. අපි කවුරුවත් ඔබ වහන්සේට දානි නොතිය අපි බඩගින්නේ හිටියත් ඔබ වහන්සේට දානි නොතිය වළඳන්නේ නැහැ. එහෙමනම් අපේ පිරිස අතරේ කවුරු හරි හොරෙක් ඉන්න ඕනේ. ඒක සොයන්න ඕනේ හොරාට දඬුවම් කරන්න නෙවෙයි. පැවිද්දෝ අතර මෙවන් දේවල් ඒ තරම් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට අනුකම්පාවෙන් ඔහුට පැවිදි ජීවිතය ගැන කියලා දෙන්න ඕන නිසා අපි මේ කාරණාව හොයන්න ඕනේ කියලා සාකච්ඡා කළා. දැන් සක්‍ර දේවේන්ද්‍රත් ඇවිල්ලා බලාගෙන නොපෙනී ඉන්නවා. මේ සියලු දෙනාම සාකච්ඡාව මේ සොයලා බලන්න ඕනේ කවුද මේ වැඩේ කරන්නේ. දැන් කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ ඉස්සරලා. ඒ වෙලාවේ ඉස්සරලාම ඉදිරිපත් වෙනවා බෝසතාණන් වහන්සේගේ ලොකු මල්ලි උපකාංචන. තාපසතුමා ඉදිරිපත් වෙලා සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පළවැල කොටස මා සොරාගත්තා නම් මට සමා වෙන්න ඕනේ. ඒ වගේම මං එහෙම දෙයක් කළා නම් මට සාප වෙන්න ඕනේ ස්වාමීනි. කියලා දැන් සාප කරගන්නයි ලෑස්තිය. මොකද්ද සාපය? සාපේ සඳහන් කරනවා මේ විදිහට.
අස්සං ගවං රජතං ජාත රූපං බරියංච සෝ ඉද ලබතං මනාපං පුත්තේහි දාරේහි සමංගි හෝතු බිසානිතේ බ්‍රාහ්මණ යෝහාසි. මේක තමයි ශාපය. මොකද්ද ශාපයේදී කියන්නේ? බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැරගත්තේද හෙතෙම අශ්වයන්ද ගවයන්ද රිදීද රංද මනාප වූ භාර්යාවන්ද ලබත්වා අඹදරුවන්ගෙන් යුක්ත වේවා. ඒක තමයි ශාපය. මේක මහා පුදුම ශාපයක්. අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැති ශාපයක් මේ කරගෙන තියෙන්නේ. මෙතන තව එක කාරණාවක් කෙටියෙන් පැහැදිලි කළොත් අස්සං ගවං රජතං ජාත රූපං. රජත කියලා කියන්නේ රිදී වලට. එතකොට ජාත රූප කියලා කියන්නේ රත්තරන් වලට. හැබැයි ජාත රූප කියලා කියන්නේ ලෝකේ හැබෑම රත්තරන් වලටයි ජාත රූප කියන්නේ. ජාත රූප කොහෙද තියෙන්නේ එතකොට? විශාක උපෝසත සූත්‍රයේ ධනය කියන කොටස පැහැදිලි කරන තැන සඳහන් කරනවා ජාත රූප තියෙන්නේ සාගරේ කියලා. ඒ කියන්නේ ලෝකේ හොඳම රත්තරන් තියෙන්නේ සාගරේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ අපි ගාව තියෙන රත්තරනුත් සාගරෙන් ගත්ත රත්තරන්ද? සාගරෙන් ගත්තේ වුණා නම් රත්තරන්, වෙන කොහෙන්වත් ගත්තේ වුණා නම් ඒවා රත්තරන් නෙමෙයි, රත්තරන් වගේ ඒවා. ඒ නිසා රත්තරන් වර්ග 4ක් ගැන මේ සූත්‍රයේ සඳහන් කරනවා. සිංගීසු වන්න අඟක් වගේ හැදෙන රත්තරන් පළවෙනි වර්ගය. දෙවෙනි වර්ගය කාංචන. දැන් මේ කුමාරවරුන්ගේ නමත් කාංචන. කාංචන කියන්නේ පර්වතවල හැදෙන රත්තරන්. ජාත රූප මුහුදේ හැදෙන රත්තරන්. හටක කූඹි විසින් එකතු කරන ලද රත්තරන්. පින්නතේ භාග්‍යවතුන් වහන්සේත් රත්තරන් පාටයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ රත්තරන් පාටයි කියලා කියහම අපි හිතලා බලන්න ගත්තොත් මේ අපි ගාව තියෙන රත්තරන් සම්පූර්ණ භාග්‍යවතුන් වහන්සේ රංකඳක් වගේ උපමා කරලා බැලුවොත් මට නම් හිතෙනවා ඒ තරම් ලස්සනට පේන එකක් නැහැ කියලා. කහ පාටට වගේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ රත්තරන් පාටයිනේ. එතකොට දැන් අපිට තේරෙන්නේ අපි ගාව තියෙන රත්තරන් මුහුදෙන් ගත්ත ඒවා නෙවෙයිනේ. ඒ නිසා එහෙනම් ඒව රත්තරන් නෙවෙයි. එතකොට එහෙනම් මුහුදට කොහෙන්ද රත්තරන්? බෝසත්වරු පහළ වෙන්නේ ජම්බුද්දීපේ. ජම්බුද්දීප කියලා කියන්නේ විශාල ජම්බු ගහක් තියෙන නිසා. ජම්බු ගහ අපිට පේන්නේ ජම්බු ගහ තියෙන හිමාලයේ. හිමාලය අපිට පේන්නේත් නෑ. හිමාලය පේන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti තියෙන අයට. අභිඥාලාභීන්ට තමයි හිමාලය පේන්නේ. මේ හිමාලය තමයි මේ ජම්බු ගහ තියෙන්නේ. අති විශාලයි. මේ ජම්බු ගහේ අතු 5ක් තියෙනවා. ඒක අත්තක් යොදුන් 50ක් කියලා සඳහන් කරන්නේ. ඉතින් වර්තමානයේ යොදුන කියලා කියන්නේ සාමාන්‍ය සතපුම් 16කට. නමුත් යොදුන කියන්නේ සතපුම් 16ක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. යොදුන කියන්නේ සතපුම් 9යි දශම ගණනක ප්‍රමාණයක් කියලා මේ ලංකාවේ සඳහන් වෙන කාරණාවෙන් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි මෙතන සාකච්ඡා කරමුකෝ දිගටම භාවිතා කරන 16යි කියන කාරණාවත් එක්ක. එහෙනම් සතපුම් 16යි යොදුනක් යොදුන් 50ක් එක අත්තක් කියලා කියහම 70ක්ම 800ක් එක ජම්බු අත්තක විශාලත්වය. ඒ වාගේ විශාල ජම්බු අතු 5ක් මේ ගහේ තියෙනවා. මේ හැම අත්තකින්ම ජල ධාරාවක් ගලා හැලෙනවා. අන්නේ ජල ධාරා 5 තමයි ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා කියන්නේ. හිමාලයෙන් මේ ජම්බු ගහෙන් තමයි ගලන්නේ. මේ ගහේ ගෙඩි කලගෙඩි වගේ ලොකුයි. මේ පැණි පුරෝලා වගේ රසයි. ඉදිලා වැටුනහම ගංගාවේ ඉවුරු වල මේ ජම්බු ගෙඩි පැලවෙනවා. පැලවෙනකොට සඳහන් කරනවා ස්වර්ණ අංකුර මතු වෙන්නේ කියලා. රත්තරන් පැල. ගඟ රැලි නැගිනගී ගලනකොට මේ රත්තරන් පැල ගැලවිලා ගඟට වැටිලා හේදිලා මුහුදට යනවා.
මේවා මුහුද එකතු වෙලා තමයි රත්තරන් වෙන්නේ. සඳහන් කරනවා ලෝකේ අති දක්ෂ පුද්ගලයෝ අදත් සාගරයේ කිමිදිලා මේ රත්තරන් ගොඩ ගන්නවා. ඉන්දියාවේ අදටත් ඒ රත්තරන් තියෙනවා කියලා සඳහන් කරනවා. ලෝකයේ විශේෂිත පුද්ගලයන්ට විශේෂ මිලට මේ රත්තරන් විකිනෙනවා කියලත් සඳහන් කරනවා කාලෙකට. ඒ කියන්නේ තාමත් භාග්‍යතුන් වහන්සේගේ වර්ණයේ ලෝකේ තියෙනවා කියන එකයි. අන්න ඒ නිසායි ඒ හැබෑම රත්තරන් වලට කියන්නේ ජාත රූප. මෙතනත් සඳහන් කරනවා අස්සං ගවං රජතං ජාත රූපං කියලා. ඒ කියන්නේ සැබෑම රත්තරන් වල නමම මේ පැරණි පොතපතේ සඳහන් කරනවා. එහෙමනම් මේගොල්ලන්ගේ ශාපය මට අශ්වයෝ ලැබේවා, මට ගවයෝ ලැබේවා, මට රිදී ලැබේවා, මට රත්තරන් ලැබේවා, ප්‍රිය වූ භාර්යාවන්, කීකරු වූ දරුවන් මට ලැබේවා. ඇයි එහෙම ලැබෙන්න ඕනේ? ඔබ වහන්සේගේ නෙළුම් අල කොටස මම කෑවනම් මෙන්න මේ දේවල් මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි ශාප කර ගැනීම. ඉතින් මේක ශාපයක්ද? කල්පනා කරලා බලන්න ඕනේ ඒක කොයිතරම් ශාපයක්ද කියලා. රං රිදී මසු කහවණු ගොඩ ගැහිච්චාම එව්ව රකින්නව ඇරෙන්න දෙයක් වෙන කරන්න කාලයක් නැහැ. අර මුල්ලේ හංගන්න ඕනේ, මේ මුල්ලේ හංගන්න ඕනේ. වෙනත් කෙනෙක් ගෙදරට ආවොත් සැක සහිතව හැම වෙලාවෙම බලන්න ඕනේ. හංගපු තැන මතක නැති වුණොත් ආපු ගියපු අය ගැන සැක හිතෙනවා. ඒ නිසා හිතේ ද්වේෂය ඇති වෙනවා. ඒ වගේම පව් පිරෙනවා. ලස්සන භාර්යාව හම්බෙච්චාම ඒගොල්ලෝ රකින්න ඕනේ, ඒගොල්ලෝ බලන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. දරුමල්ලු ලැබිච්චාම දරුමල්ලු රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අවශ්‍ය යුතුයකම් සම්පූර්ණ කරන්න ඕනේ. මහ බරක් අදින්න සිද්ධ වෙනවා මිසක් මේකක්වත් වාසනාවට හම්බෙච්චනම් නෙමෙයි. ඒ නිසා අපි හිතුවට වඩා සාපයක් හැටියට තමයි මේක ධර්මයේ පෙන්නලා තියෙන මහා පුදුම සාපයක්. එතකොට අපිට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේගොල්ලෝ පළවෙනි එක්කෙනා සාප කරනවා. එයා සාප කරලා වාඩි වුණාට පස්සේ දෙවෙනි මල්ලි නැගිටිනවා. දෙවෙනි මල්ලි නැගිටලා එයා සඳහන් කරන බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැරගත්තේද, හේ මල්ද කසීරට සඳුන්ද දරාවා, ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා කියලා මෙයා සාප කරගන්නවා. මල්ද, මල් මාලාද, සඳුන්ද දරාවා. කසීරට සඳුන් කියලා කියන්නේ එදා තිබිච්ච බොහොම ඉහළම සඳුන් වර්ග. ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඇති වේවා, බොහෝ දරුවෝ ලැබිත්වා. කෙනෙකුට දරුවෝ නැත්තම් ඒගොල්ලෝ දරුවෝ හොයන්න රට වටේම යනවා. මේ දරුවෝ නැති වෙච්ච එක මට මහ පුදුම භාග්යක්. මම ලබාගත්ත මනුස්ස ජීවිතෙන්, මම ලබාගත්ත අධ්‍යාපනයෙන්, මං හොයාගත්ත ධන සම්පත් වලින් හිතේ හැටියට වියපැහැදම් කරලා පින් කරලා මේ සංසාරයෙන් එතර යන්න මට හම්බෙලා තියෙන පුදුම අවස්ථාවක්. නමුත් Tamanට සාප කර මේගොල්ලෝ හැමතැනම යයිදිනවා සාපයක් වැළඳ ගන්නට. ධර්මයත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපි කොහෙද යන්නේ කියලා සමහර වෙලාවකට එතකොට එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ නිසා මෙයා කල්පනා කරනවා මට බොහෝ දරුවෝ ලැබේවා, කාමයන් පිළිබඳව ඊටාම තියුණු ඇල්මක් ඇති වේවා, මේ කාම සැප විඳින්න මට තව ශක්තිය ලැබේවා. නමුත් ඒක මහ පුදුම සාපයක්. ඒ ඇල්ම වැඩි වෙන්න අකුසල්ම තමයි කරගන්න වෙන්නේ. වැරදි කාම සේවනයන් පවා හොයාගෙන යනවා ඒ ඇල්ම වැඩි වෙලා. නමුත් ඒකෙන් සැපක් හෙව්වේ නැතුව යනවා. ඉතින් අපි කාරණාව කෙටියෙන් සාකච්ඡා කරමු කාල වේලාවත් එක්ක. ඊළඟට නැගිටිනවා තුන්වෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා නැගිටලා එයා ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණේ යමෙක් ඔබ වහන්සේගේ නෙළුම් අල කොටස සොරාගත්තේද, හේ බොහෝ ධනෙ ඇති කීර්තිමත් ගොවියෙක් වේවා, බොහෝ පුත්‍රයන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනෙ ඇත්තේ වේවා, රූපාදී සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නොබලා මහලු කලද ගිහිකම් කරන්නෙක් වේවා කියලා එයා සාප කරගන්නවා. බොහෝ දරුවෝ,
බොහෝ ධනය, බොහෝ ඉඩකඩම් ඇති ගොවියෙක් වේවා. රූපය ගැන බොහෝම උනන්දු වෙන පුද්ගලෙක් වේවා. ගිහි ගෙදරම වාසය කරත්වා. ගිහි සැපම විඳින්න ලැබෙන්න ඕනේ. වයස ගැන පවා නොතකා ඔහුට බොහෝ කාම සම්පත් ලැබේවා. ඉතින් අපි කල්පනා කරන්නේ මේවා හරි සැප ජීවිතය කියලා. නමුත් මේ වගේ හම්බ වෙන්නේ අපායේ දොරවල් ඇරෙන එකයි බොහොම කෙටියෙන් සඳහන් කරාම. නිරාදොර ඇරෙනවා. සසර දිග වැඩි වෙනවා. කරදරකම් කටුළු වැඩි වෙනවා. හැම දෙයකින්ම තියෙන පුදුම දුකක්. දරුවෝ නිසාත් අපි පුංචි කාලේ දරුවන්ට හරි මාදරෙයි. හැබැයි දරුවෝ ටික ටික ලොකු මහත් වෙනකොට අපි පාරේ ඇවිදගෙන යනකොට සමහරලාට පාරේ ඉන්න ළමයෙක් අපිට පරුස වචනයකින් බයිනවා. අපිට ඒක ඒ තරම් වැඩි රිදෙන්නේ නැහැ. තව එක්කෙනෙක් මට බැන්නා. හැබැයි ගෙදර ඉන්න දරුවා බැරි වෙලාවක් දවසක එහෙම බැන්නොත් අම්මට තාත්තට තවම ශක්තිය තියෙන නිසා දරුවට අල්ලගෙන පහර දෙන්නත් පුළුවන්. නමුත් ඒ කොච්චර පහර දුන්නත් හිතේ තුවාලේ තරම් ඉක්මනට සුව වෙන්නේ නැහැ. සෑහෙන කාලයකට ඒ තුවාලේ වේදනාව ගෙනත් දෙනවා. මේ පුංචි කාලේ කුසේ තියාගෙන හදාගෙන කිරිපවාගෙන හැම පැත්තෙම රැකගෙන හදාපු කෙනාගෙන් ලැබිච්ච දායාදේ අන්තිමට. ඉතින් එහෙනම් දරුවෝ ගොඩක් එහෙම චෝදනා කරන්න පටන් ගත්තාම ඒ දරුවෝ අසනීප වෙනකොට අකාලේ මැරෙනකොට ජීවිතේ ඒකෙන් එක සැපක්වත් නැහැ. විශාකාවගේ මිනිබිරියක් මැරිලා වලලා නේ ඒගොල්ලන්ගේ සිරිතක් තිබුණා මේ කොණ්ඩේ තෙමාගෙන ඉන්නේ කාන්තාව. තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණාම ඉතින් විශාකාව දුක වැඩි නිසා කෙස් තෙමාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. විශාකාවට එහෙම දුක ඇති වෙන්නේ නැහැ, සෝවාන් වෙලා ඉන්නේ. නමුත් මිනිබිරිය නැති වෙච්ච සංතාපයක් තිබුණා. එහුට පස්සේ කිව්වා ස්වාමීනි මගේ මිනිබිරියක් මරණයටපත් වුණා. ඒක මට දරා ගන්න ටිකක් අපහසුයි. ඇය මිහිදම් කරලා එන ගමන් තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ආවේ. විශාකා ඔබට එක මිනිබිරියක් නැතුව ගියේ. මේ දඹදිවම ඉන්න දැරියෝ ටික ඔබේ මිනිබිරිය වෙනවා නම් ඔබ මොකද කියන්නේ? ස්වාමීනි එහෙම වෙනවා නම් මට මොනතරම් භාග්‍යයක්ද, මට මොනතරම් සතුටක්ද, මට ඒගොල්ලොත් එක්ක කොයි තරම් ප්‍රීතියෙන් ඉන්න පුළුවන්ද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහන විශාකා එතකොට මේ ජම්බුද්දීපේ හැමදාම ළමයි මැරෙනවනේ. නේ මැරෙන්නේ ඔබේ මිනිබිරියෝනේ. එහෙම වුණොත් හැමදාම කොණ්ඩේ තෙමාගෙන නේද ඉන්න වෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ තමයි විශාකාවට සත්‍ය වැටහුනේ. එහෙනම් අපිටත් එහෙමමයි. පිළිතුරු මේ සාපෙන් පස්සේ අනිත් එක්කෙනා සාප කරනවා. බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තේද අනුන් පෙලන්නා වූ ශාස්ත්‍රියෙක් වේවා. යමෙක් ඔබේ නෙළුම් අල පැහැරගත්තා නම් ඔහු අනුන් පෙලන්නා වූ ශාස්ත්‍රියෙක් වේවා. ශාස්ත්‍රියෙක් කියලා කියන්නේ මේ උසස්ම කුලේ බ්‍රාහ්මණ ගාවට හිටපු අය. ඉතින් මා ශාස්ත්‍රියෙක් වේවා. හැබැයි මෙයා උසස් නිසා කරන්නේ පහත් අයට කරදර කරන එක. කුලයෙන් පහත් කියලා හිතන අයට කරදර කරන අනුන් පෙලන්නෙක් වේවා. බලවත් වූ කීර්තිමත් වූ රාජාදි රාජෙක් වේවා. කීර්තිමත් වූ බලවත් වූ රජෙක් වේවා. සියලු පොළවට අධිපති වේවා. සාප කරගන්නවා. කීර්තිමත් වූ බලවත් වූ රජෙක් වේවා. රජෙක් වුණාම සැප වෙයිද? පින්නුතිනි රජ වෙච්චාම සිද්ධ කරන්න වෙන පව්කන්දරාව සීමාවක් නැහැ. අපි ගහ මරාගෙන රාජ්‍ය තමයි හොයාගෙන යන්නේ. ඉතින් ඒ හොයාගෙන යන්නේ අපායේ දොර කියලා තමයි කියන්න වෙන්නේ. රටක යුද්ධයක් තියෙනවනම් යුද්ධ කරන්න කියලා රජුරු අණ කරන්න ඕනේ. ලියවිල්ලට රජුරු අස්සම් කරන්න ඕනේ යුද්ධයට අවසර දුන්නා කියලා. යුද්ධයට අවසර දීලා රජුරු ලියවිල්ල අස්සම් කරපු තැන ඉඳලා යුද්ධ කරන්න කියලා කිව්වේ මිනිහ මරන්න කිව්වා මිසක් ඒ මිනිස්සු ගෙනල්ලා කණ්ඩ බොණ්ඩ කියලා නෙමෙයිනේ. මැරෙන්න මිනිහෙක් ගානේ අකුසලේ රජුරන්ට යනවා.
යුද සෙබළු 10ක් යුද්ධෙට ගියා නම් එක සෙබළෙක් 100ක් මැරුවා නම් සෙබළට එන්නේ මිනිස්සු 100ක් මරාපු අකුසලයේ. එතකොට සෙබළු 10ක් ගිහිලා 100 ගානේ මැරුවොත් 1000ක් මැරෙනවා. රජ්ජුරුවන්ට 1000ක් මෙරීමේ අකුසලයේ බාර ගන්න සිද්ධ වෙනවා. බැරි වෙලාවත් රජ වෙලා දීවර ඇමතිකම හම්බ වුණා. පින් සිද්ධ වෙනවද එහෙම වුණොත්? බෝට්ටු ආනයනය කරන්න ඕනේ. දැල් ආනයනය කරන්න ඕනේ. ඒ සඳහා උපාංග දෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කරන්න ඕනේ. මේ ඔක්කොම කෙරුවේ මොකටද? ප්‍රාණඝාතය කරන්න. රජ වෙලා හම්බ වෙච්ච තෑග්ග. තේමිය කුමාරයාට ඒ හින්දා තමයි අම්මා හීනෙන් ඇවිල්ලා කියන්නේ පුතේ උඹට රජකම දෙයි බාර ගන්න නම් එපා. පෙර රජකම බාරගත්ත පාපෙට උඹ ආත්ම 500කට වැඩිය අපායි හිටියා. බාර ගන්න එපා මේ ශරීර රජකම කිව්වා. ඒ නිසා තමයි තීරණය කළේ කොහොමද බේරෙන්නේ? කතා කරන්නේ නැතුව ඉන්න තීරණය කළා. ගොළුෙක් රජ කරන්න බෑනේ. නමුත් මෙයා දැන් මේ සාපයක් නේ කරගන්නේ. ඒ නිසා මහා ප්‍රතාපවත් රජකම රාජාභිරාජ රජෙක් බවට පත් වෙන්න මට අවස්ථාව ලැබේවා උපුපම් භවයක. මේ මහ පුදුම සාපයක්. අනිත් කෙනා එයත් සාප කරගන්නවා බ්‍රාහ්මණයේ යමෙක් ඔබගේ නෙළුම් මල පැහැරගත්තේද හේ නැකත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණෙක් වේවා යසස් ඇත්තා වූ රජ ඔහු පුදාවා. හොඳට නැකත් දන්නවා. එතකොට රජවරු ඔහුට බොහෝ පුද පඬුරු දෙනවා. ඒ කියන්නේ ආපහු ධනෙ රැස් වෙනවා. ධනෙ රැස් වෙන්න පවට තියෙන බය අඩු වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මුදල් තහනම් කරලා තියෙන්නේ. මුදල් කියලා කියන්නේ පංචකාම සම්පත් වල ඉහළම දෙයක්. මුදල් තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි පවක් නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ මුදලකපයි කියලා දේශනා කළා පව් කරගන්න නිසා. නමුත් මෙතන සඳහන් කරනවා බොහෝ ධන සම්පත් ලැබේවා. හොඳට නැකත් හදන්න පුළුවන් වේවා. රජ්ජුරුවන්ගෙන් බොහෝ තාන්න මාන්න ලැබේවා. සාප කරගත්තා. අනිත් එක්කෙනා සඳහන් කරනවා බ්‍රාහ්මණයේ යමෙක් ඔබගේ නෙළුම් මල කොටස පැහැරගත්තේද හේ සියලු වේදේ හදාරන එකෙක් වේවා. සියලු වේදේ හදාරන ත්‍රිවේදේම ප්‍රගුණ කරන්න ඔහුට පුළුවන් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක් යයි සිතාවා ජනපද වැසියෝ එක්ව ඔහු පුදාවා. තවත් අමුතුම සාපයක්. සියලු වේද හදාරන්න පුළුවන් වේවා. චතුර්වේදය. ඉතින් වේදේ හරියටම හදාරනවා නම් වසර 12ක් ගත වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වේදේ මනාව ප්‍රගුණ කරගත්තාම ත්‍රිවේද ප්‍රාරප්‍රාප්ත බ්‍රාහ්මණෙක්. ඒගොල්ලෝ සලකන්නේ මහා ගුණවත් අය හැටියට. ඒ වගේම ප්‍රසිද්ධියක් ලැබෙනවා, විශේෂ ප්‍රසිද්ධියක් ලැබෙනවා ඒ අයට. ප්‍රසිද්ධිය ලැබෙන්න මිනිස්සු ඒ අය හොයාගෙන එනවා. පුද පඬුරු සත්කාර නම්බු නාම කීර්ති ප්‍රශංසා බොහෝ දේවල් හම්බ වෙනවා. මෙන්න මේ දේවල් ගොඩ ගැහෙන්න හරියට සිහියක් තිබුණේ නැත්තම් ඔහුගේ සීලේ නිකම්ම පිරිහෙනවා. ඔහු ලාභ සත්කාර වලට ඇලෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දාරුණෝ ලාභ සත්කාරං. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියනවා හරිම දරුණුයි. සර්පයෝ වගේ දකින්න කියලා දේශනා කළේ. යහපතට කීර්ති ප්‍රශංසා හම්බ වෙනවා නම් නෙවෙයි. සමහරලාට ඊතුලින් ජීවිත විනාශයක් වෙන්නත් පුළුවන්. ඊළඟට ශාප කරගන්නවා අනිකෙනා බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් මල් කොටස ගත්තේද ඒ සියලු වේදේ හදාරන එකෙක් වේවා. සකල ලෝකයා ඔහු සිල්වතෙක්යි පුදාවා. එහෙම ශාප කරගත්තට පස්සේ අනික් සහෝදරයා ශාප කරගන්නවා බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් මල කොටස පැහැරගත්තේද හේ මිනිසුන්ද ධනයද දරද දියද යන මේ සතර උත්සන්න වූ සක්‍රියා විසින් තෑගි කරන ලද්දක් බඳු සමුර්ධ ගමක් භුක්ති විඳීවා. එහි ආලය දුරු කර නොගෙන මරණයට පැමිණේවා. මෙයා කරගන්න ශාපය දිය දර සේනාව සහිත
සක්‍රයා විසින් මවල දුන්නා වූ සියලු සම්පත් තුලින් සපරිපූර්ණ නගරයක් බඳු බිමක් ඔහුට ලැබේවා. එහෙම රාජ්‍යයක් ලැබේවා. එහෙම රාජ්‍යයක් තුල ඔහු ආලයෙන් බැඳේවා. ආශාව ඇති කරගනිත්වා. ඒ රාජ්‍ය තුල ආශාව දුරු කරගන්නේ නැතුවම කාමයෙන් බැඳිලා ඔහු මරණයටපත් වේවා. ඒ බැඳීම ඇති කරගෙන මරණයටපත් වෙන ඔහු සංසාරي දිගින් දිගට පහත් තැනක බැඳුන මිසක් උසස් ජීවිතයක් හම්බෙන්නෙම නෑ. සසර දික් කර ගන්නවා. ඊළඟට සඳහන් කරනවා බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් මල කොටස පැහැරගත්තේද හේ ගම් ප්‍රධානියෙක් වේවා යහළුවෙක් වේවා හේ රජුගෙන් කිසි व्यसනයක් නොලබාවා. ඊළඟ සාපේදී සඳහන් කරනවා ගම් ප්‍රධානියෙක් වේවා. පින්නතුනි ගම් ප්‍රධානියෙක් ගම් මුලාදෑනියෙක් කියලා අපි අතීතයේ කතා කළා කෝරළේ මහත්තයෙක්. මේගොල්ලෝ ඒ තරම් පින් කරපු බව නම් සඳහන් වෙන්නේ නැහැ. පංචකාම සම්පත්තියම ඊටාම ඉහළින් භුක්ති විඳ ජීවත් වෙච්ච අය. ගමේ ඉන්න තරුණ පිරිස් එකතු කරලා ඒ අය නොමගට යොමු කරලා ඒ නොමග ක්‍රියාවල් වලින් මේගොල්ලෝ සතුට භුක්ති විඳින්නමයි හැම වෙලාවෙම උත්සාහ කළේ. මගමානවක කතාවෙත් ගම්මුලා දෑනියා මගමානවකට ඇවිල්ලා මේ කතාවමයි කියන්නේ. මග එක්ක හිටිය තරුණයෝ 32ක්. ඇවිල්ලා අහනවා උඹලා ওই තරුණ කාලේ කරන්න ඕනේ වද කරන්නේ. එයි මේගොල්ලෝ පාරවල් හදනවා, වැව් පොකුණු හදනවා, අම්බලන් හදනවා. මේ ගම්මුලා දෑනියා ඇවිල්ලා අහනවා තරුණ කාලේ ඕවද කරන්නේ? තරුණ කාලේ සුරා පෙරන්න ඕනේ, සුරා බොන්න ඕනේ, පංචකාමයෙන් සතුටු වෙන්න ඕනේ, දඩේමේ යන්න ඕනේ, සත්තු මරන්න ඕනේ, මස් ගේන්න ඕනේ. මුලා දෑනියා කලින් හිතනවා මේ තරුණියෝ ටික හරි ශක්තිමත්. මෙවුන් සුරා පෙරන්න, සුරා රැස් කරන්න, මස් මරන්න ගත්තොත් මොවුන්ට ටිකක් තර්ජනය කරාම මට නිකම්ම ඒවා ලැබෙනවා. ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙන තමයි ගිහිල්ලා තර්ජනය කරන්නේ. එහෙනම් ගම්මුලා දෑනියෙක් වුණාම ඒ තරම් කුසල් කරන්නේ ඔහුත් වැඩිපුර අපායටම තමයි පාර හැදුවේ. ඒ නිසා සාපයක් කරගන්නවා. ඒක මට එසේම මට ඒ වාගේ දෙයක් වේවා, සාපයක් වේවා. පින්නතේ ඊළඟ කෙනා බ්‍රාහ්මණය යම් ස්ත්‍රියක් මේ නැගණියයි සාප කරන්නේ. යම් ස්ත්‍රියක් ඔබගේ නෙළුම් අල පැහැරගත්තීද ඇය මුළු පොළව දිනු අගරජතෙමේ 16000 ස්ත්‍රීන්ට ප්‍රධාන කොට තබා ගනිත්වා. මහ පොළොව දිනාපු මහ රජෙක් 16000ක් කියන්නේ 16000ක් ස්ත්‍රීන්ට ප්‍රධානියා වෙච්ච අග්‍ර මහේෂිකාවේ හැටියට මේ රජු ළඟ ප්‍රධාන බිසව හැටියට කටයුතු කරන්න ලැබේවා. ඕතමෝ ස්ත්‍රීන්ට අග්‍ර වේවා. එහෙම වුණොත් ඇය ගාව මොනතරම් මාන්නයක් උපදිනවද? 16000ක් කාන්තාවන්ට අධිපති, 16000ක් කාන්තාවන්ට අග්‍රයි. පුදුම මාන්නයක්. ඒ නිසා ඇය ගාව ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය කියන සියලු දේවල් පිරෙනවා. ඇයට වඩා කෙනෙක් ලස්සනට හැසිරෙනවා දැක්කොත් එයට පවා ඇය වෛර කරන්න පටන් ගන්නවා. කේමගේ කතාව මේ වගේ දේවල් වලින් සිරිමගේ කතාව මේ ලස්සන නිසා ඒගොල්ලෝ කරගත්ත අකුසල්. නමුත් පෙරපින් තිබිච්ච නිසා ඒ වගේන් ගැලවුණා. නමුත් මේ සඳහන් කරන ලස්සනින් කුසල් කරන්න බැරි වෙන බව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා බ්‍රාහ්මණය නුඹ වහන්සේගේ නෙළුම් මල යම් තැනැත්තියක් පැහැරගත්තීද ඕතමෝ එක්රැස් වූ තාපසවරුන් මැද හිඳ කිසි පැකිලීමක් නැතිව උතුම් රසය අනුභව කරාවා. ලාභය නිසා කුහකකම් කරාවා. මේ දාසියයි සාප කරගන්නේ. තාපසවරු මැද කිසි පැකිලීමක් නැතුව, ඒ කියන්නේ ගුණවතුන් ළඟ කිසිම පැකිලීමක් නැතුව මේ පංචකාමයෙන් සතුට වෙන තැනැත්තියක්. මේ කවුරු ගාවද ඉන්නේ? කොහොමද හැසිරෙන්න ඕනේ? මොනවද කතා කරන්න ඕනේ? කොහොමද කියන්න ඕනේ? එමකවත් නැහැ. එහෙම හැසිරෙන ලැජ්ජා නැති චරිතයක් බවටපත් වේවා. උතුම් රසය අනුභව කරාවා. ලාභය නිසා කුහකකම් කරාවා. ඒට බොහොම ලාභ ලෝභ ලැබෙයි. එතකොට කුහකකම්
මේ ඊර්ෂ්‍යා මාන සිදු කරගනිත්වා ශාප කරගත්තා. දාසිය මෙසේ ශාප කරන ලදී හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම් දාසියනට ඊටාම අප්‍රිය වැඩක් බැවිනි. එතැනට පැමිණි සිටි අසපුවේ දෙතු රුක් දෙවියාද මෙසේ ශාප කළේය. ස්වාමියා ඉදිරියේ මහේෂිකාවක් වගේ හැසිරෙන එක දාසීන්ට කොහොමත් ප්‍රිය වැඩක් නෙවෙයි. නමුත් එහෙම හැසිරෙන්න මට ශක්තිය ලැබේවා කියලායි මේ කියන්නේ. මේක අහගෙන හිටියා රුක්ෂ දේවතාවා. එයා කල්පනා කළා අනේ දැන් මේ හොරකම මගේ උඩේ ඇයිද දන්නේ. ඉතින් මාත් ශාප කරගන්න ඕනේ. කියලා රුක්ෂ දේවතාව ඇවිල්ලා බ්‍රාහ්මණේ යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස පැහැරගත්තේද හේ ලොකු පන්සලක වාසය කරන්නෙක් වේවා. කජංගලා නම් නගරේහි නවකම් කරන්නෙක් වේවා. එක් දිනකින් කවුලුවක වැඩ අවසන් කරන්නෙක් වේවා. ලොකු පන්සලක වාසය කරන්නෙක් වේවා. ලොකු පන්සලක අධිපති වෙච්චහමත් පින් කරගන්න නම් ලැබෙන්නෙම නැහැ. හරියට ගැටෙන්න වෙනවා. හම්බෙන දේවල් රකින්න වෙනවා. ඉතින් ගොඩ ගහන්න ආරක්ෂා කරන්න අල්මාරිය වලට දාන්න වහන්න හොර හතුරු එනවද කියලා බලන්න රැතිසේ ඇහැරිලා ඉන්න පන්සල වටේට ඇවිදින්න මහා කරදර ගොඩ. රජ වුණා වගේම වැඩක්. අධිපතිකමක් දරනවා කියලා කියන්නේ. පින් කරගන්නවට වඩා පව් කරගන්න අවස්ථාවම තමයි වැඩි. ඒ නිසයි මේ සඳහන් කරන්නේ ලොකු පන්සලක වාසය කරන්නෙක් වේවා. කජංගලා නම් නගරෙහි නවකම් කරන්නෙක් වේවා. කජම්ගලා කියලා කියන්නේ මහෞතුම් නගරයක්. ආන්ගේ නගර වලට අලුත් අංග එකතු කර කටයුතු කර ඉන්න කෙනෙක් බවට පත් වේවා. ඉතින් නවකම් කර හිටියට සිල් ගුණ වැඩෙන්නේ නැහැ. බ්‍රාහ්මණයේ යමෙක් මේ විදිහට ඔබ වහන්සේට කටයුතු කළා නම් ඒ සියලු දෙනාට මෙන්න මේ විදිහට ජීවිත උදාපත් වේවා. සියලු දෙනාම එහෙම කල්පනා කරගත්තා. ඒ දෙවියා කසු බුදුන් සමුවේහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියෙකු වී එහි ප්‍රතිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් ඒ සිහිකොට එසේ ශාප කළේය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රුක්ෂ දෙවියා පන්සලක අධිපතියෙක් වෙලාමයි ඉඳලා තියෙන්නේ. අපි කිව්වා වගේම පන්සලේ දේවල් රැක කැඩෙන බිඳෙන තැන් හැද කටයුතු කළා මිසක් වෙන මුකුත් කරගන්න අවස්ථාවක් ලැබිලා තිබිලා නැති නිසා එහෙම ශාප කරනවා. නැත්තම් කාශ්‍යප බුදුන් සමයේ ජීවිතය අවසන් කරන්න තරම් කුසල් වඩන්න තිබිච්ච අවස්ථාවක් තමයි මේ මගේ ඇරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ට අහුවෙලා හිටපු මිනිසුන්ගෙන් මිදිලා කැලෑවට ඇවිල්ලා ඉන්න ඇතෙක් කලින් කල එහි පැමිණ තාපසවරුන්ට වැඳලා යනවා පින් සිද්ධ කරගන්න. මේ යථා කල්පනා කළා දැන් මේ පළවැල කොටස මං කෑවා කියලා මගේ උඩේ ඇයිද දන්නේ. එතත් ශාප කරගන්නවා. බ්‍රාහ්මණය ඔබතුමාගේ නෙළුම් මල යමෙක් පැහැරගත්තේද හේ බොහෝ තාපසයන් සයතනින් බඳිනු ලබාවා සිත්කලු වනේ රාජධානියකට ගෙන යනු ලබාවා කනමුල විදිනා කටු වලින් හා කෙවිටි වලින් විදිනු ලබාවා. මම බොහෝ බ්‍රාහ්මණයන් ඉන්න වනයේ මැද තියෙන මහා රාජ්‍යයකට බැඳගෙන ගෙනිච්චාවි. රාජ්‍යයකට ගෙනහිල්ලා මේ කන මුල යකඩ උලෙන් විදීවා. ඒ කියන්නේ හෙන්ඩුවෙන් ඇනෑන මට කරදර කරත්වා. උල් වලින් කෙවිටි වලින් අනිත්වා. ඉතින් සමහර ලාවට මේ ඇත්තුන්ගෙන් වැඩ ගන්න ගියාම උල් වලිනුත් අයින්නවා. කෙවිටි වලින් ගහලා වැඩක් නැහැ. කෙවිටි වලින් අයින්නවා. රිදවනවා. එහෙම කර තමයි වැඩ ගන්නෙ. ඉතින් මට එහෙම වැඩ කරන තැනක උපදින්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිතුරේ අහිගුන්ටිකයෙකුගේ අතින් මිදී පලා ආ රිලවෙක් මේ කැලේ හිටියා මේ තාපසවරු අසල. දැන් මේ මහා සාපය ඇහෙනකොට මේගොල්ලන්ට පවා පුදුම අවබෝධයක් තිබිලා තියෙනවා මේගොල්ලෝ මේ කරගන්නේ සාපයක් කියලා. ඉතින් ඒ කාරණාව පිළිතුරේ සාකච්ඡා කරන්න පුළුවන් මේ තිරිසන් චරිත අතර
කොයි තරම් අවබෝධයෙන් හිටියද කියන කාරණාව කුරු රට හිටපු තිරිසන් සත්තු පවා සතිපට්ඨානයක ජීවත් වුණා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ කැලෑවේ ඉන්න සත්තුත් පුදුම අවබෝධයක ඉන්න ඇති දකාලි. ඒ නිසා මේ රිලව සඳහන් කරන බ්‍රාහ්මණය යමෙක් ඔබගේ නෙළුම් මල කොටස පැහැර ගත්තේද ඔහු ගෙල එලවරා මාල පළඳවන ලදුව කනෙහි ඊයන් ආභරණ පළඳවන ලදුව. රිලව අයිගුන්ටිකය ගාව ඉන්නකොට එයාගේ බෙල්ලට දාන මාල එලවරා මාල කරේ එල්ලලා තියෙන්නේ ඊයන් කැලි තරලා. ඒ නිසා එලවරා මාල පළඳවල ඊයන් ආභරණ පළඳවන ලදුව කෝටු වලින් තලනු ලබමින් සර්පයාගේ ඉදිරියට යන්නට සිදු වේවා. අයිගුන්ටිකේ ගාව රිලවෙක් වගේම සර්පයෙකුත් ඉන්නවා. මේ සර්පයා ගාවටත් මෙයා යන්න ඕනේ. ගිහිල්ලා එක එක නැටුම් පෙන්වන්න ඕනේ. ඊයන් කැලිත් එල්ලගෙන එලවරා මාලක් දාගෙන කෝටුවෙන් ගුටි කකා සර්පයන් ඉදිරියට යන්න මට ලැබේවා. ඉතින් ඒක සැපක් නෙමෙයි මෙයාට. සැබෑම සාපයක්මයි මෙයා මේ කරගන්නේ. හෙළවා මේ කියන්නේ අහිගුන්ටකයාට හසු වී සිටි කාලයේදී විඳින්නට සිදු දුක ගැන. මෙසේ ඒ තෙලස් දෙනාම සාප කොට අවසන් වූ කල්හි මහබෝසතාණන් වහන්සේ නෙළුම් මල කොටස නැති වී යයි බොරු චෝදනාවක් තමන් වහන්සේ කළා. දැන් සියලු දෙනාම මහ පුදුම සාප කරගත්තා. බෝසතාණන් වහන්සේටත් හිතෙනවා බැරි වෙලාවත් මම බොරුවට චෝදනා කළා කියලා එහෙම හිතුවොත්. ඒ හින්දා දැන් ඉතින් මමත් සාපයක් කරගන්න එක වටිනවා. මම ඕගොල්ලන්ට බොරු චෝදනා කළේ නෑ. මම බොරු චෝදනාවක් කළා නම් මටත් මෙන්න මේ විදිහට වෙන්න. උන්වහන්සේත් සාප කරනවා. පින්වත්නි යමෙක් නැති නොවු තමාගේ ආහාර කොටස නැති ඌයේ යයි කියානම් හෙතෙම රූපාදී කාමයන් ලබාවා. මම බොරුවට කීවනම් මගේ ආහාර කොටස නැති වුණා කියලා. මට මේ රූපාදී කාම ධර්මයන්ම ලැබේවා. ලස්සන රූපයක් ලැබේවා. ඉතින් ලස්සන රූපයක් ලැබුණාම පින් කරන්න සමහරලාට බොහොම අපහසු වෙන්න පුළුවන්. ඉතින් ලස්සන රූපයක් ලැබේවා. කාමයන් පරිභෝග කෙරේවා. ගිහිම මැරෙන්නට සිදු වේවා. කාම සම්පත්ම විඳින්න ලැබෙන්න ඕනේ. ගිහි ගෙදරම මැරෙන්න ලැබෙන්න ඕනේ. ගිහි ගෙදර මැරෙන්නම ලැබෙන්න කියලා කියන්නේ සමහරලාට බොහෝ පින්කම් කරගන්න අවස්ථාව සැලසෙනවා බොහොම අඩුයි. බොහොම රාජකාරී කටයුතු රැකී රස්සා ප්‍රශ්න කරදර කම්කටොළු ගිහි ගෙදර හරියට වැඩි. ඒකනේ බුදුරජාණන් වහන්සේ හැම සූත්‍රයක්ම දේශනා කරනකොට භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරලා දේශනා කරලා තියෙන්නේ. භික්ෂුව කියලා කියන්නේ එහෙම කරදර බද්ද උපද්‍රව මොකවත් නැති නිවන සඳහාම බැහැගත් කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ ඔළුවේ නෑ මොකවත් බර. ඒ ඔළුව හරියට නිකන් හිස් භාජනයක් වගේ. ඒකට ඕන තරම් වක් කරන්න පුළුවන් පිරෙනකම්ම මොනවද වක් කරන්නේ? ධර්මය. ධර්මයේ වක් කරලා ඒ භාජනේ පුරව හැකි. නමුත් ගිහි ගෙදර භාජනේ එහෙම වක් කරලා පුරවන්න බෑ. ඒකේ පැත්තක රස්සාව ගැන තියෙනවා, පැත්තක ඉගෙන ගැනීම තියෙනවා, පැත්තක පෞල් ජීවිතය තියෙනවා. විවිධ කරදර කම්කටොළු ඒකේ තියෙනවා. ඒ හින්දා ඒකේ ඉඩ මදි. අර භාජනේ එහෙම ප්‍රශ්න නැති නිසා නමුත් සාප කරගන්නවා මට ගිහි ගෙදරම මැරෙන්න සිද්ධ වේවා. ඒක මහා අපරාධයක් හැටියට මෙතන සඳහන් කරනවා. මෙසේ තවුසන් විසින් සාප කළ කල්හි සක්‍රයා බයටපත් වෙනවා. සක්‍ර දේවේන්ද්‍රය බය වෙනවා. දැන් මේ මහා දරුණු සාපේ නිසා මට මොනවා වෙයිද? මමනේ දැන් මේ වැඩේ කරලා තියෙන්නේ. අංගලා තියෙන්නේ මේගොල්ලෝ පරීක්ෂා කරන්න. බලහම මේ කාගේවත් සිල්වල ભેදයක් දෝෂයක් නම් නැහැ. මේගොල්ලන්ගේ සිල්වල ශක්තිය ඊටාම ඉහළයි. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බය වෙලා කියනවා ඕගොල්ලෝ ඔය වාගේ දරුණු සාප කරයි කියලා මම කල්පනා කරේ නෑ. මම පරීක්ෂා කරන්න ආවේ. මමයි ආහාර කොටස් හැංගුවේ. අනේ මේ සිල්ලුතුන්ට කරදර කිරීම නිසා මට සංසාරේ කිසිම උපද්‍රවයක් නොවේවා. මගේ සංසාරගත ජීවිතයට කරදර නොවේවා. මම මේ සිල්වතුන්ගේ සිල් ගුණ පරීක්ෂා කරන්නයි මම ආවේ. එහෙම කියලා සඳහන් කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කාමයන් නිසා දඬුමුගුරු ආදියෙන් පහර දෙනු ලබති.
බඳිනු ලබති. කාමයන් නිසා කායික මානසික දුක්ඛයද අත්තානුවාදී භයද, ඒ කියන්නේ අනුන් නිසා ඇති වෙන භයද ඇති වේ. කාමයන් කෙරෙහි මුලා වූ සත්වයෝ මෝහයෙන් පව්කම් කෙරෙති. කාමයේ නිසා බොහෝ අය බොහෝ පව්කම් සිද්ධ කරනවා. මෝහය නැත්තම් මෝඩකම නිසා මුලා වූ සත්වයෝ කියලා සඳහන් කරන්නේ ඒකයි. පව් රැස්කොට මරණින් මතු නරකයට යති. කාමෙහි දෝෂ දක්නා බැවින් ඍෂිහු කාමයන්ට ප්‍රශංසා කෙරෙති. මේ ඍෂිවරු කාමයන්ගේ දෝෂ දැක්කා. ඒ දෝෂ දැකලා ශාප කරගත්තා. කාමයන්ට ප්‍රශංසා කර කර ඒ දෝෂ සහිත කාමයෝ මට ලැබේවා, මේ වැරද්ද මං කළා නම්. මේ ඍෂිවරු ඒක මනාව දැකපු නිසා කාමයන් ප්‍රශංසා කළා. ශක්‍ර දේවේන්ද්‍රයෝ බොහෝම සතුටටපත් වෙනවා. මේගොල්ලෝ එසේ මෙසේ සීලවන්තයෝ නෙවෙයි. මේක ශක්‍ර දිව්‍ය රාජයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ සොලවන්න තරම් මහත් වූ සීල විසුද්ධියක කටයුතු කරන අය. අප්‍රමාණ ප්‍රීතියටපත් වෙලා බෝසතාණන් වහන්සේටත් ඍෂි පිරිසටත් වැඳලා උන්වහන්සේගේ සිල් ගැන ප්‍රශංසා කරලා ආපහු සක්‍ර භවනටම ගියා. එhmenan පින්නතුනි, මේ කාරණාව දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන ගැඹුරු මාතෘකාවක්. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙමින් තියෙන නිසා මේ බොහෝ පින්කම් කරලා අපි කරන්නේ බොහොම සාමාන්‍ය ප්‍රාර්ථනාවල්. ලොකු දෙයක් කරනවා. වටිනා පින්කමක් කරනවා. බොහොම පුංචි ප්‍රාර්ථනාවක් කරනවා. මේ ධර්ම දේශනා කරාම මේ දායක පින්නතුන්ගෙන් ලැබෙන පින් අනුමෝදන් කිරීමේ පත්‍රයේ ඒකේ වටිනා ප්‍රාර්ථනා මොකවත් නැහැ. ඒකේ තියෙන්නේ විදේශගත වෙලා ඉන්න අයට ආශිර්වාද කරන්න, විවාහ වෙන්න ඉන්න අයට ආශිර්වාද කරන්න, විභාග වලට සූදානම් වෙන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න, ව්‍යාපාර කටයුතු දියුණු වෙන්න, අපල දුරු වෙන්න, සෞභාග්‍යමත් අනාගතයක් ලබන්න, මේ වගේ මහා පහළ පන්තියේ ආශිර්වාද තියෙන්නේ. නමුත් සිද්ධ කලේ මහ විශාල පින්කමක්. ඒකේ කරන්න තියෙන එකම ප්‍රාර්ථනාව සංසාර දුකෙන් එතර යන නිර්වාණ අවබෝධය සොයා යන්න මේ කුසලයේ ප්‍රාර්ථනා කරන්නයි. ඒක තමයි කරනවා නම් කරන්න තියෙන ලොකුම ප්‍රාර්ථනාව. පින්නතුනි, මේ පින්කම අපි අද සිද්ධ කළේ විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුනා අති ගෞරවනීය කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද අවසරයි බොරැල්ලේ කෝවිද අපේ නායක ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන්න. අපි මේ පින්කම කරලා උන්වහන්සේට চিරාත් කාලයක් ජීවත් වෙන්න, තව තවත් ධර්ම දේශනා කරන්න, ලෝකයා සුවපත් කරවන්න, මේ බොහෝ කාරණා සඳහන් කරලා ආශිර්වාද කෙරුවොත් අනේ අපිත් උන්වහන්සේට ශාප කළා වෙනවා. ඒ හින්දා අපේ පින්කමෙන් අපි උන්වහන්සේට ශාප කරන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ ජීවිත කාලය තුල මෙතෙක් මේ රටේ බෞද්ධ ජනතාවගේ සිත් අවදි කරලා, ඒ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පුබුදු කරලා, ඊටාම පුංචි දරුවෙකුට පවා අවබෝධ වෙන විදිහට මනරම් දහම් කාරණා ඊටාම සරලව දේශනා කළා. ලොකු කුඩා හැමෝම හරි ප්‍රියයි උන්වහන්සේගේ දේශනාවල් අහන්න. ඒ නිසා තව තවත් එහෙම දේශනා කරන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක අපිට සුදුසු නෑ. උන්වහන්සේ ජීවත් වෙනකන් උන්වහන්සේ එහෙම දේශනා කරයි. අපි උන්වහන්සේට ශාප නොකර අපි උන්වහන්සේට සැබෑවටම පින් අනුමෝදන් කරමු. ස්වාමීනි, අපි මේ සිද්ධ කරගත්ත මහා පින්කම මහා සංඝරත්නයට තියෙන ගෞරවයෙන් සිද්ධ කරන්නේ. මේ ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගත්ත සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඔබ වහන්සේගේ ඔය ශාසනික ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරගනිත්වා. ඔබ වහන්සේට සාංශාරික දුකින් අත මිදිච්ච පැවිදිකමේ සැබෑ උත්තරීතර වූ ඵලය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඒ ආර්ය සත්‍ය අවබෝධය ලබන්නේ මේ මහා කුසල ස්කන්ධය
ඔබ වහන්සේගේ ජීවිතයේ දුක වැළඳගත් අද වගේ දවසක ඒ දුකෙන් එතර වෙන්න හේතු වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරවමු. මේ කල්යාණ මිත්‍ර දායක පිරිස සිද්ධ කරගත්තා වූ මහා කුසලයේ උන්වහන්සේට අනුමෝදන් කරනවා වගේම මේ පැවිදි ජීවිතයේ පුරාවට මා රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලමත් උන්වහන්සේට ගුරු ගෞරවයෙන් යුක්තව අනුමෝදන් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා රැස් කරගත්තා වූ ධර්ම දානමය කුසලයන් ආදී සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ වහන්සේට වහවහ සසර කතරින් එතර යාම සඳහාම ඒ සියලුම කුසල් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි පින් අනුමෝදන් කළ ලංකා වාසී ලෝක වාසී මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින්කම සිදු කළ මේ කල්යාණ මිත්‍ර පිරිසේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච